දැයි ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ගිය සතියේ මේ වැඩක් දුන්නා හැබැයි මට ඒවල තිබ්බ කීප දෙනයි. සමහර අය දැන් තමයි මේ වැඩක් දුන්නා කියලා මතක් වෙන්නේ නැත්තේ. ටියුට් එකේ දීලා තිබ්බා ක්‍රියාකාරකමක්. සමහර අය මට ඒවල තිබ්බා. හැබැයි සමහර අය ඒවල තිබ්බේ නැහැ. දැන් ඒ කියන්නේ මේ සටහන ලිව්වෙත් නැද්ද? ටියුට් එක බැලුවෙත් නැද්ද? ඉතින් සටහන ලිව්වා නම් අනිවාර්යෙන් මේක දකින්න. ඉතින් එහෙම වැඩ කරගෙන ගිහින් හරියන්නේ නැහැ. දැන් මම එදා කිව්වා මං හිතන්නේ දැන් වාර විභාගයක් තියෙනවා කියලා. ඊළඟ පාඩම ඉවරනහම දැන් ජලයේ පාඩම ඉවරයි. අද අලුත් පාඩමක් කතා කරන්න තියෙන්නේ. ඒතර ඒ පාඩම ඉවරනාට පස්සේ බොහෝ විට වාර විභාග ප්‍රශ්න පත්‍රයක් කරනවා කියලා කිව්වා. ඉතින් එතකොට පරණ ඒවා පාඩම් කරලා තියාගන්න දැන් කාලයක් තිස්සේ විභාගයකට හරියට ලියන නැතුව දැන් මොනවද පාඩම් කරලා ලියන්නේ කොහොමද කියන එකවත් සමහරට අමතක වෙලා ඇති. ඉතින් දැන් ඔහොම දිගටම ඉඳලා පාඩම් නොකර ලකුණු ගන්න බැරි වෙයි. ඒ වගේම පන්ති පටන් ගත්තාම අනිවාර්යෙන් සටහන් පොත් බලනවා. එතකොට සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් එක දිගට සටහන් ඔක්කොම ලියන්න හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. දැන් මේ අම්ල සහ භෂ්ම කියන පාඩම තමයි අපි අද පටන් ගන්නෙ. අම්ල භෂ්ම කියන නම් දෙක සමහරට ඔයගොල්ලෝ අහලා තියෙනවා. මෙන්න මේ ටියුට් එක තමයි මාර්තු මාසයට අදාළ ටියුට් එක. එතකොට මේකේ පාඩම් දෙකක් තියෙනවා. ජලයේ පාඩම ඉවරයි. 6 වෙනි පිටුවේ පටන් ගන්න අම්ල සහ භෂ්ම පාඩම තමයි අද අපි කතා කරන්නේ. ගෙදරදී සමහරලාට හම්බ වෙන සමහර දේවල් කනකොට අපිට ඇඹුල් රසක් එනවා. දැන් එහෙම ඇඹුල් රසක් එන දේවල් ගොඩක් ඕනන මතක් වෙනවා ඇති. මතක් වෙනවද? ඇඹුල් රහ තියෙන දේවල් කෑම නම් ඉතින් මතක් නොවි කියන විදිහක් නැහැ නේද? පාඩම් මතකුණත් කෑම නම් මතකයි. මට කියන්නකෝ බලන්න එහෙම ඇඹුල් රහ තියෙන මතක් වෙන දෙයක්. තක්ෂින අපෝ කියන්න පුතා. දෙහි දෙහි හොඳයි. ඖෂධ නාරං නාරං හොඳයි. මනෝමිතා අන්නාසි අන්නාසි හොඳයි. ඉරෝෂි විනාකිරි විනාකිරි හොඳයි. ඇඹුල් රහ තියෙන දේවල් පසින්දු සියඹල සියඹලා හොඳයි. මේ ඔක්කොම වගේ ඇඹුල් රස සහිත දේවල්. එතකොට මෙන්න මේ ඇඹුල් රස ඇති වෙන්න හේතුව විදිහට කියන්නේ මේ ද්‍රව්‍යවල අම්ල කියලා හඳුන්වන රසායනික ද්‍රව්‍ය වර්ගයක් පැවතීම කියලා තමයි විද්‍යාවේදී කියන්නේ. කියන්නේ මේ ඇඹුල් රස ඇති වෙන්න හේතුව ඒවැ අම්ල කියන රසායනික ද්‍රව්‍ය අඩංගු වීම. ඒතර ගෙදරදී හම්බ වෙන අම්ල තියෙන දේවල් ටිකක් තමයි ඔයගොල්ලෝ කිව්වේ. දෙහි, නාරං, දොඩම්, අන්නාසි, සියඹලා, විනාකිරි මේ වගේ දේවල්. බලන්න ටියුට් එකේ තියෙනවා එදිනෙදා හමුවන සමහර පළතුරු වල ඇඹුල් රසක් ඇති බව ඔබ දන්නා කරුණකි. මෙලෙස ඇඹුල් රස ඇතිවීමට හේතුව ඒවායේ මොනවද තියෙන්නේ? අම්ල ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත වීමය.
අම්ල ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත වීමය. අම්ල කියන එක highlight කරන්න එතන ඒ වචනේ. දැන් ඔයගොල්ලෝ කීපයක් කිව්වා අම්ල තියෙන ගෙදරදී හම්බ වෙන දේවල්. ඒවත් එක්ක තව ටිකක් මතක් කරලා ඒ කොටුව ඇතුලේ ලියන්න බලන්න. නිවසේදී හමුවන අම්ල අඩංගු ද්‍රව්‍ය කීපයවත් ලියන්න පුළුවන්. තව තියෙනවනේ. තව කීපයකට එක්ක බලන්න කොටුව ඇතුලේ ලියන්න. නිවසේ හම්බ වෙන අම්ල අඩංගු දේවල්. ලියපුවා බලන්න දැන්. ඔව් සවිඳු කියන්න බලන්න එක. ලියපු එක. සවිඳු දෙහි විනාකිරි සිය බල හරි. දෙහි විනාකිරි සියම. අන්නාසී නාරං හොඳයි. ඊට පස්සේ බලමු තව දැන් ලියපුවා ඉන්නව නේද? ඉස්සෙල්ලා කියපු නැති. සෙනාරා කාමරංග කාමරංකා. හොඳයි. ගොඩක සියඹල හරි. තුනක් කිව්වා නැති. ඉමෙත්මා විනාකිරි විනාකිරි දෙහි. හොඳයි. සියඹල සියඹල. හරි. තව ඊට අමතර දේවල් ලියපු අය කවුද ඉන්නේ? ඔව් නිරක්ෂි මොකද ලිව්වේ? නෙල්ලි නෙල්ලි. හොඳයි. දැන් තමන් ලියපු නැති ඒවා කියවෙනවා නම් එක ලියා ගන්න පුළුවන් එතන. දෙව්මි බිලින් බිලිං. හොඳයි. දැන් ගොඩක් ಜಾති කිව්වා. දෙහි විනාකිරි බිලිං ගොරක සියඹලා කාමරංකා ලියපු නැතිව තියෙනවා නම් ලියන්න පුළුවන්. එෂාන් තා මොකක්ද ලියලා තියෙන්නේ? තක්කාලි තක්කාලි. හොඳයි. තක්කාලිත් හරි. ඒතර කලින් කියපු අන්නාසි හරි. ඇඹුල් කෙසෙල් අඹ මිදි මේවත් හරි. ඒතර ඒවා ගෙදරදී හම්බ වෙන අම්ල සහිත දේවල්. ඊට පස්සේ තියෙනවා එතන විද්‍යාගාරයේ හමුවන අම්ල කියලා. දැන් විද්‍යාගාරයේ තියෙනවා පරීක්ෂණ වලට යොදා ගන්න අම්ල.
විවිධ පරීක්ෂණ වලට ඒවා පාවිච්චියට ගන්නවා. විද්‍යාගාරයේ තියෙන අම්ල කීපයක් අපි බලමු මොනවද කියලා. ප්‍රධාන අම්ල කීපයක්. විද්‍යාගාරයේ හම්බ වෙන ප්‍රධානම අම්ල කීපයක් යොතන ලියමු. එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒ වගේම තව අම්ලයක් තමයි සල්ෆියුරික් අම්ලය. තවත් අම්ලයක් නයිට්‍රික්. ප්‍රධාන අම්ල තුනක් මේ තියෙන්නේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය. ඊට අමතරව ඇසිටික් අම්ලය, මේවා විද්‍යාගාරයේ හම්බ වෙන අම්ල විදිහට අපිට කියන්න පුළුවන්. හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික්, නයිට්‍රික්, ඇසිටික්. දැන් එතකොට ඔය ඇඹුල් රස තියෙන දේවල් තමයි අපි කිව්වේ මේ අම්ල අඩංගු දේවල් කියලා. ඕවාගෙම ගෙදරදී හම්බ වෙනවා කටට ගත්තාම කට හාරවන සුළු, මේ අතින් අල්ලපුවාම ලිස්සන සුළු සමහර ද්‍රව්‍ය. ගෙදර තියෙන සබන් අතේ ගෑවුනහම ලිස්සන සුළුයි. අලුහුණු වතුරත් එක්ක අතේ ගෑවුනහම ලිස්සන සුළු ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ වගේ ද්‍රව්‍ය වලට කියනවා භස්ම කියලා. භස්ම විදියට තමයි හඳුන්වන්නේ. බලන්න ඊළඟට වාක්‍යයක් තියෙනවා නිවසේ හමුවන ලිස්සන සුළු හා කට හාරවන සුළු ස්වභාවයක් ඇති. කියන්නේ නිවසේ හමුවන ද්‍රව්‍ය සමහර ද්‍රව්‍ය වෙන්න ඕනේ. නිවසේ හමුවන සමහර ද්‍රව්‍ය ලිස්සන සුළු හා කට හාරවන ස්වභාවයක් ඇත. එම ද්‍රව්‍ය වල මෙම ලක්ෂණ වලට හේතුව ඒවායේ භස්ම ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වීමය. භස්ම ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වීමය. දැන් ඔය ලිස්සන සුළු, කටහාරවන සුළු ගෙදරදී හම්බ වෙන විවිධ සංයෝග නැත්නම් ද්‍රව්‍ය තියෙනවා. එහෙම ද්‍රව්‍ය කීපයක් තමයි ඊළඟට ඔතන ලියන්න තියෙන්නේ. එහෙම ලිස්සන සුළු, කටහාරවන සුළු ඒ විදිහට ගන්න පුළුවන් එකක් තමයි සබන්. අර කොටුව ඇතුලේ කීපයක් ලියමුකෝ. සබන්, අලුහුණු, සබන්, අලුහුණු, අලු,
දත් බෙහෙත්, ෂැම්පු, සේදුම් කුඩු, රෙදි හොදන ඒවා, සේදුම් කුඩු, අර බුලත් පිට කන හුණු, ඊට අමතරව ගත්තොත් ආප්ප සෝඩා, සබන්, ෂැම්පු, අලුහුණු, අලු, දත් බෙහෙත්, බුලත් පිට කන හුණු, සේදුම් කුඩු වර්ග, මේවා ඔය කියන ලක්ෂණ තියෙන්නේ. කට හාරවන සුළු, ලිස්සන සුළු ද්‍රව්‍ය. මේ ලක්ෂණය, ඒ කියන්නේ ලිස්සන සුළු සහ කට හාරවන සුළු ස්වභාවය එන්න හේතුව මේවා භස්ම කියන රසායනික ද්‍රව්‍ය තිබීම. දැන් විද්‍යාගාරයේ තියෙන ඔය විදිහටම විවිධ භස්ම වර්ග. විද්‍යාගාරයේ තියෙන නොයෙකුත් රසායනික සංයෝග අතරින් ඔය අගට හයිඩ්‍රොක්සයිඩ් කියලා කියවෙන ඒවා. ඒවා භස්ම. උදාහරණ විදිහට ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, potassium hydroxide, calcium hydroxide, මේ වගේ ඒවා. එතකොට අපි භස්ම විදියට තමයි සලකන්නේ. විද්‍යාගාරයේ තියෙන භස්ම කීපයක් ඔය තියෙන්නේ. ලේසියෙන් අපිට භස්මයක් කියලා තීරණය කරගන්න පුළුවන් ওই 9 හයිඩ්‍රොක්සයිඩ් කියලා අගට තියෙනවා නම් ඒවා භස්ම. අර ඉස්සල්ලා මේ නිවසේ හමුවන භස්ම අඩංගු ද්‍රව්‍ය කියලා ලිව්වනේ කොටුවක් ඇතුලේ කලින්. ඒකට තව එකක් එකතු කරගන්න මේ සමහරට ඔයගොල්ලෝ ගෙවල් වල ඇති අර මේ උදරේ මේ යම් දැවිල්ල ස්වභාවයන් එහෙම ආපුවාම මේ milk of magnesia කියලා දියර වර්ගයක් දෙනවා. milk of magnesia. ඒකත් භස්මයක්. ඒක අර නිවසේ හමු වෙන භස්ම අඩංගු ද්‍රව්‍ය වලටයි ලියන්නේ milk of magnesia. සිංහලෙන් කියනවා මැග්නීසියා ක්ෂීරය කියලා. milk of magnesia. මීට අමතරව ඔය ඊනෝ කියන එක ඒකත් භස්මයක්. ඊනෝ ඔය තියෙන්නේ වෙළඳ පොලේ.
තව දෙන්නේ අර සමහර බේත් ගන්න එහෙම ගියාම මේ අර හපල කන පෙත්තක් දෙනවනේ රෝස පාට. ඩයිජීන් පෙති කියලා. ඒකත් භස්මයක්. රෝස පාට පෙති සමහරලාට දෙන්නේ අර හපල ගන්න පුළුවන් එකක්. ඒකත් භස්මයක් තමයි ඒකෙත් තියෙන්නේ. ඩයිජීන් පෙති. මේවා එතකොට භස්ම විදියටයි අපි හඳුන්වන්නේ. එතකොට ගෙදර හම්බ වෙන සමහර දේවල් ඇඹුල් රසක් තියෙනවා. සමහර දේවල් වල තියෙන්නේ කට හාරවන සුළු ස්වභාවයක්. ඇඹුල් රස තියෙන දේවල් වලට මොනවා කියලාද කියන්නේ? ඇඹුල් රස තියෙන දේවල් වලට මොනවද කිව්වේ? මොවින්දු ඇඹුල් රස තියෙන දේවල් මොනවද? අම්ල අම්ල. හොඳයි. ඒ වගේම කට හාරවන සුළු ඒවට මොකක් කියලාද ගිහන්සා කිව්වේ? කට හාරවන සුළු ඒවට කියන්නේ භස්ම. ඔව් භස්ම කියලා. හොඳයි. දැන් සමහර ගෙදර තියෙන දේවල් එහෙම ඇඹුල් රසකුත් නැහැ, කට හාරවන සුළු ස්වභාවයකුත් නැහැ, එන ලිස්සන සුළු ස්වභාවයකුත් නැහැ. ඒ කියන්නේ මේ අම්ලවල හෝ භස්මවල හෝ ಗುಣ දරන්නේ නැති සමහර ද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජලය. ඒක අම්ලවල හෝ භස්මවල ගුණ දරන්නේ නැහැ. ලුණු. ලුණු වල අර ඇඹුල් රසක් නෙමෙයිනේ තියෙන්නේ. මෙන්න මේ වගේ ද්‍රව්‍ය අම්ල හෝ භස්ම වල ගුණ දරන්නේ නැති ඒ වගේ දේවල් වලට කියනවා උදාසීන ද්‍රව්‍ය කියලා. උදාසීන ද්‍රව්‍ය. අම්ල හෝ භස්ම වල ගුණ නොදක්වන ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. හරි. 7 වෙනි පිටුවේ ඒකත් සම්පූර්ණ කරන්නේ ඉස්තන අම්ල වල හෝ භස්ම වල ගුණ නොදක්වන දේවල් උදාසීන ද්‍රව්‍ය. මොනවද දැන් මේ උදාසීන ගොඩට ගන්න පුළුවන්? ඔව් මේකට ගන්න පුළුවන් දේවල් මොනවද? ජලය අයිති වෙන්නේ මේකට තමයි. හොඳයි. තව මොනවද? ශාර භූමි තෙල් ඔව් භූමි තෙල්. හරි. භූමි තෙල් කියන එකත් ආම්ලික හෝ භාෂ්මික ගුණ දක්වන්නේ නැහැ. තව බලන්න අම්ල හෝ භාෂ්ම නොවන දේවල් මොනවද තියෙන්නේ? රසිදු කොන්ඩිස් කොන්ඩිස්. ඒක නම් විද්‍යාගාරයේ තියෙන එකක්. කොන්ඩිස් කියන එක. හරි. දෙවුනි ඔව් කියන්න බෑන දෙවුනි ආපහු. මයික් එක ඔන් කරලා කියන්න. මධ්‍යසාර මධ්‍යසාර. හොඳයි. දිනිති ජලය ජලය. හරි. එහෙනම් ජලය මධ්‍යසාර භූමි තෙල් තව මොනවද තියෙන්නේ? උදාසීන කියනකොට කොන්ඩිස් කිව්වා. දෙවුමි සේලයින් සේලයින්. හොඳයි. ඔව් සේලයින් වතුර හරි. සේලයින් වතුර හරි.
ඔකුලාන් පොල් තෙල් පොල් තෙල්. ගොඩක් මම හිතන්නේ කිව්වා. අපි කියපු ටික දැන් පොඩ්ඩක් ඔතන ලියමු එහෙනම්. ජලය, භූමි තෙල්, ලුණු, සේලයින් දියර, කොන්ඩිස්, ග්ලූකෝස් කියන එකත් ඕනනම් පුළුවන් ලියන්න. එතන තියෙනවනේ උදාහරණ කීපයක් ලියන්න. ලියන්නකො බලන්න. අම්ල හෝ භෂ්ම වල ගුණ නොදක්වන මේ උදාසීන ද්‍රව්‍ය කීපයක් එතන ලියාගෙන යන්න බලන්න. සනෝමි ලියලා ඉවරද දැන්? උදාසීන ද්‍රව්‍ය ලියවද? කියලා ලියවද? නෑ සර් තාම ලියන ගම 7ක් ලිව්වා. කියන්න බලන්න දීපු ටික. ජලය, ලුණු, භූමි තෙල්, පොල් තෙල්, තේලයින් දියර, කොන්ඩිස්. හොඳයි. ජලය, ලුණු, භූමි තෙල්, සේලයින් දියර. ඊට අමතරව තව ඕන්න ලියන්න පුළුවන් මධ්‍යසාර, ග්ලූකෝස්, කොන්ඩිස්, සීනි ද්‍රාවණය, එවත් උදාසීන. හරි දැන් අපි එහෙනම් කිව්වා අපිට හම්බ වෙනවා සමහර ඒවා ඇඹුල් රස දේවල්. ඒවා අම්ල අඩංගුයි. සමහර ඒවා ඉස්සන සුළු කට හාරවන සුළුයි. ඒවා භෂ්ම තියෙනවා. තව තියෙනවා මේ ආම්ලික හෝ භාෂ්මික ගුණ එකක්වත් නොදරන දේවල්. ඒවා තමයි අපි කිව්වේ උදාසීන ද්‍රව්‍ය කියලා. දැන් හැබැයි අම්ල සහ භෂ්ම අපිට ගොඩක් දීලා මේවා නම් කරලා නැතුව ඒක අම්ලයක්ද භෂ්මයක්ද කියලා වෙන් කරලා දක්වන්න කිව්වොත් අපිට ඔය කියපු ක්‍රමයට මේ දිව ගාලා බලලා ඇඹුල්ද කට හාරවන සුළුද එහෙම බලන්න ගියොත් එහෙම විද්‍යාගාරයේදී විද්‍යාගාරයේ තියෙන අර රසායනික ද්‍රව්‍ය දිව ගාලා බලන්න ගියොත් එහෙම දිව නැතුව ගෙදර යන්න පුළුවන්. ඇයි ඔය ප්‍රබල අම්ල අතට එහෙම වැටුනොත් ඇඹුල් නෙමෙයි දුම් දානවා. අතට වැටුනොත් එහෙම අම්ල ටිකක් අතට වැටුනොත් මෙහෙන් හිල් වෙලා මේ පැත්තෙන් වැක්කිරෙනවා. ඉතින් හිල් වෙලා වැක්කිරුනාම එහෙන් බලන්න පුළුවන් සිදුරක් එනවා. ඒ තරම් මේවා සරයි. ඒ නිසා පිලිස්සෙනවා. ඉතින් ඒවා ඇඹුල්ද කියලා බලන්න දිව ගාලා බලන්න ගියොත් එහෙම දිව නැතුව තමයි යන්න වෙන්නේ. ඒ හින්දා මේ විද්‍යාගාරයේ තියෙන අම්ල භෂ්ම ඒ ක්‍රමයට අඳුර ගන්න බෑ. දැන් මේ අම්ල භෂ්ම අඳුර ගන්න පාවිච්චි වෙනවා යම් යම් ද්‍රව්‍ය වර්ගයන් අපිට තියෙනවා මේ සමහර විද්‍යාගාරෙත් තියෙනවා අම්ල භෂ්ම හඳුන ගැනීම සඳහාම හදපු දේවල් නැත්නම් යොදා ගන්න පුළුවන් ද්‍රව්‍යයන්. ඒවැ විශේෂත්වය තමයි අම්ලවලදී සහ භෂ්මවලදී ඒවැ පාට වෙනස් වෙනවා. කියන අම්ලයකට දාපුවාම භෂ්මයකට දාපුවාම ඒ තියෙන පාට වෙනස් වෙනවා ඒ ද්‍රව්‍යයේ.
එහෙම අම්ලවලදී සහ භස්මවලදී වර්ණ වෙනස් වෙන අම්ල භස්ම අඳුරගන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට කියනවා දර්ශක කියලා. දර්ශක. එතකොට බලන්න ඊළඟට තියෙනවා එතන අම්ල හා භස්ම වෙන්කර හඳුනා ගැනීමට භාවිතා වන අම්ල හා භස්මවලදී වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය මොනවද එතකොට ඒවට කියන්නේ? දර්ශක. දර්ශක ලෙස හැඳින්වේ. ඒක සම්පූර්ණ කරන්න එතකොට දර්ශක කියන වචනේත් highlight කරන්න. අම්ල සහ භස්ම වෙන්කර හඳුනා ගැනීමට භාවිතා වන අම්ල භස්ම වලදී වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හැඳින්වේ. එතන මේ විද්‍යාගාරයේ පාවිච්චි වෙන දර්ශක වර්ග කීපයක් තියෙනවා. විද්‍යාගාරයේ භාවිතා වන දර්ශක වර්ග කියලා ලියන්න. එම දර්ශක වර්ග කීපයක් අපි අර කොටුව ඇතුලේ කියලා තියාගමු. එකක් තමයි මේ කඩදාසි වර්ගයක් තියෙනවා. කඩදාසි තීරු වර්ගයක්. ඒවට කියන්නේ ලිට්මස් කඩදාසි කියලා. හැබැයි මේකේ වර්ග දෙකක් තියෙනවා. නිල් පාට ලිට්මස් කඩදාසි තියෙනවා. නිල් ලිට්මස්. ඒ වගේම තව වර්ගයක් තියෙනවා රතු ලිට්මස්. ඒවා රතු පාටයි. කඩදාසි තීරු විදියට තියෙන්නේ. නිල් ලිට්මස් වගේම රතු ලිට්මස්. තව තියෙනවා දියර වර්ගයක්. දියර වර්ගයක්. ඒක වතුර වගේ නිකන් අවර්ණව තමයි සාමාන්‍ය තත්ත්වයෙන් පේන්නේ. හැබැයි මේක හදලා තියෙන්නේ සුදු පාට කුඩු වර්ගයක් අරගෙන මධ්‍යසාරවල දිය කරලා ඒ දිය කරාම අවර්ණ දියරයක් ලැබෙන්නේ. ෆිනොප්තලීන් කියලා කියන්නේ. ෆිනොප්තලීන්. ඒක දියරයක්. සුදු පාට කුඩු වර්ගයක් මධ්‍යසාර දියර වල දිය කරලා තමයි හදාගෙන තියෙන්නේ. එතකොට අවර්ණ දියරයක් එන්නේ. තව තියෙනවා කහ පාට ද්‍රාවණයක්. ඒකත් කහ පාට කුඩු වර්ගයක් දිය කරලා හදාගන්නේ මෙතිල් ඔරෙන්ජ් කියලා. මෙතිල් ඔරෙන්ජ්. තව කඩදාසි වර්ගයක් තියෙනවා PH කඩදාසි කියලා. ලා කොළ පාට වගේ කඩදාසි තීරු වර්ගයක්. PH කඩදාසි. ඒක මේ නිල් ලිට්මස් රතු ලිට්මස් නම් පාට තියෙනවනේ එතනම. මේ පිනොප්තලින් කියන එක අවර්ණ දියරයක්. සාමාන්‍ය තත්ත්වයේදී අවර්ණ දියර. මෙතිල් ඔරෙන්ජ් කියන එක කහ පාට දියරයක්. සාමාන්‍ය තත්ත්වයේදී හැබැයි පිනොප්තලින් හදාගන්නේ සුදු පාට කුඩු වර්ගයක්
මධ්‍යසාරවල දිය කරලා. මෙතිල් ඔරෙන්ජ් කියන එකත් කුඩු වර්ගයක් විදිහට තියෙන කහ පාට. ඒකෙන් තමයි මේ දියරය ජලයේ දිය කරලා හදාගන්නේ. pH කඩදාසි ලා කොළ පාටයි. pH කඩදාසි සමහර ඒවා ලා කහ පාට වගේ තියෙනවා. ඒ හදන නිෂ්පාදන සමාගම අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒවා කඩදාසි වර්ගයක්. මේවා විශේෂත්වය තමයි අර අම්ල භෂ්ම කියන ද්‍රව්‍ය වලට දැම්මුවාම පාට වෙනස් වෙන්න පුළුවන්. අම්ල වලදී පෙන්වන්නේ එක පාටක්, භෂ්ම වලදී පෙන්වන්නේ තව පාටක්. දැන් මේ ටික අර කොටුව ඇතුලේ එතකොට ලියලා යට වාක්‍යයක් තියෙන බලන්න එතන. මෙම විවිධ දර්ශක අම්ල භෂ්ම උදාසීන ද්‍රව්‍ය වලට දැමූ විට ඇතිවන වර්ණ විපර්යාස වැදගත් වේ. කියන්නේ මේ දර්ශක අම්ල වලට භෂ්ම වලට සහ උදාසීන ද්‍රව්‍ය වලට දැම්මහම සිද්ධ වෙන වෙනස්කම් වැදගත් වෙනවා. දැන් මුලින්ම කියපුනේ නිල් ලිට්මස් කියන වර්ගය. මේක මේ වගේ මේ නිල් පාට කඩදාසි තීරු වර්ගයක් විදිහට තියෙන්නේ. එහෙම කඩදාසි වර්ගයක් විදිහට තියෙන්නේ. නිල් ලිට්මස් කියන එක. රතු ලිට්මස් කියන එකත් ඔයගෙම රතු පාට තීරු වර්ගයක්. කඩදාසි තීරු. දැන් මේවා මේ සාමාන්‍ය ස්වභාවය මොන වගේද? අම්ල වලදී මොකද වෙන්නේ? භෂ්ම වලදී මොකද වෙන්නේ? උදාසීන ද්‍රාවණ වලදී මොකද වෙන්නේ? ඒ ටික වගුවක් තියෙනවා එතන සම්පූර්ණ කරන්න. බලමු. උදාර්ශක කීපයක් එතන තියෙනවා. පළවෙනි එකේ තියෙන දර්ශකය ස්වභාවය අම්ලවලදී භෂ්මවලදී උදාසීන ද්‍රව්‍ය වලදී. හරි. පළවෙනි එකේ තියෙන නිල් ලිට්මස් නේ. දැන් නිල් ලිට්මස් මම කිව්වා නිල් පාට කඩදාසි පටි. ස්වභාවය ගත්තොත් අම්ල වලට දැම්මහම මොකද වෙන්නේ? මේ නිල් පාට ලිට්මස් කඩදාසි කෑල්ලක් අම්ලයක ගිල්ලලා ගත්තාම අම්ල වලදී මේ නිල් පාට ලිට්මස් විශේෂත්වය තමයි මේක රතු පාට වෙනවා. රතු පාටක් තමයි පෙන්වන්නේ. භෂ්ම වලදී
නිල් පාටමයි. උදාසීන ද්‍රව්‍ය වලදීත් නිල් පාටමයි. වතුරේ කිල්ලපුවාම තල්ලුණු වතුරේ කිල්ලපුවාම ඒත් නිල් පාටමයි. ඊළඟ එක තියෙන්නේ රතු ලිට්මස් කියන එක. රතු ලිට්මස්. රතු ලිට්මස් කියන එක රතු පාට කඩදාසි පටි. රතු ලිට්මස් අම්ලයකට දැම්මොත් දෙහි ඇඹුල් හයිඩ්‍රොක්ලෝරික් අම්ල වගේ අම්ලයකට දැම්මොත් රතු පාටමයි යක් පෙන්වන්නේ. රතු ලිට්මස් භස්මයකට දැම්මොත් රතු පාට තියෙන ලිට්මස් කඩදාසිය නිල් පාට වෙනවා. නිල් පාට වෙනවා. උදාසීන ද්‍රව්‍යයක ජලයට දැම්මොත් රතු ලිට්මස් වර්ණය වෙනස් වෙන්නේ නැහැ. රතු පාටමයි පෙන්වන්නේ. ඒ කියන්නේ රතු ලිට්මස් භස්මවලදී වර්ණය වෙනස් වෙනවා. නිල් ලිට්මස් අම්ලවලදී වර්ණය වෙනස් වෙනවා. අනිත් දෙකේම නිල් පාටම තියෙනවා. මේ තියෙන ලිට්මස් වල වර්ණ වෙනස් වීම සිද්ධ වෙන විදිය. ඊළඟට පෙනොප්තලීන් කියන එක. මේ පිනොප්තලීන් සුදු පාට කුඩු වර්ගයක් මධ්‍යසාරය දිය කළ අවර්ණ ද්‍රාවණයක් විදිහට තමයි හදාගෙන තියෙන්නේ. සුදු කුඩු මධ්‍යසාරයේ ඒක වෙන පැත්තක ලිව්වත් කමක් නැහැ. මේ සාමාන්‍ය පරීක්ෂණයට ගන්න දියර විදියට අවර්ණ දියර. අවර්ණ දියර. ඒ සුදු පාට කුඩු මධ්‍යසාරය දිය කරලා තමයි හදාගෙන තියෙන්නේ. පරීක්ෂණයට ගන්නකොට ගන්න අවර්ණ දියර විදියට. පිනොප්තලීන් අම්ලයකට දැම්මොත් වර්ණය වෙනසක් නැහැ, අවර්ණවම තියෙනවා. අම්ල වලදී අවර්ණයි. හැබැයි භස්මයකට දැම්මොත් මේක භස්ම වලදී රෝස පාටක් එන්නේ. උදාසීන ද්‍රව්‍ය වලදී ඒත් අවර්ණයි. එතකොට මේකේ හොඳට බලන්න මේ පිනොප්තලින් කියන එක තියෙන්නේ අවර්ණෝනේ. අම්ලවලදීත් අවර්ණයි. මේ භස්ම වලදී රෝස පාටයි. උදාසීන ද්‍රව්‍ය වලත් අවර්ණයි. නිසා පිනොප්තලින් වඩා සුදුසු වෙන්නේ භස්ම අඳුර ගන්න. මොකද අම්ලවලදී උදාසීන ද්‍රව්‍ය වලත් එයාගේ ස්වභාවික වර්ණයමයි තියෙන්නේ. අවර්ණ විදියටමයි තියෙන්නේ. ඊළඟ මෙතිල් ඔරෙන්ජ් කහ පාට දියරයක් විදියට තියෙන්නේ. ජලයේ දිය කරලා හදාගෙන තියෙනවා ඒ කහ පාට කුඩු. කහ පාට දියර විදියට මෙතිල් ඔරෙන්ජ් කියන එක.
ස්වභාවය කහ පාට දියර. අම්ලවලදී මේක රතු පාට වෙනවා. මෙතිල් ඔරෙන්ජ් කියන එක අම්ලවලදී රතු වර්ණයක් පෙන්වනවා. භෂ්මවලදී කහ පාටමයි. උදාසීන ද්‍රව්‍යවලත් කහ පාට. එහෙනම් ඒක බැලුවාම පේන දේ තමයි මෙයා වැඩිපුර සුදුසු මොනව අඳුර ගන්නද? මෙතිල් ඔරෙන්ජ් සුසු වෙන්නේ අම්ල අඳුර ගන්න. මොකද අම්ල වල තමයි යාගේ වර්ණ වෙනස එන්නේ. අනිත් දෙකේම කහ පාට තමයි තියෙන්නේ. මේ pH කඩදාසි කියන එක ලා කොළ පාටක් වගේ තියෙන්නේ pH කඩදාසි. pH කඩදාසි වල විශේෂත්වය තමයි ඒකේ විවිධ වර්ණ පරාසයක් තියෙනවා ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර අනිත් ඒවා අම්ලවලදී එක පාටක් භෂ්මවල තව පාටක් නේ. pH කඩදාසි වල අම්ලවලත් අම්ලයේ ප්‍රබලතාවය අනුව ලැබෙන්න පුළුවන් වර්ණ තියෙනවා. භෂ්මයේ ප්‍රබලතාවය අනුව ලැබෙන්න පුළුවන් වර්ණ තියෙනවා. ඔයගොල්ලන්ගේ මේ ටියුට් එකේ පිටුපස පිට කවරේ කරලන්නකෝ. පිටුපස පිට කවරේ බලන්න තියෙනවා pH කඩදාසි ඇසුරුමක දාලා තියෙන විදිහ තමයි වම් පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ pH කඩදාසි වල ලැබෙන්න පුළුවන් විවිධ වර්ණ. පොඩ්ඩක් බලන්න ඒකේ පාට. හැම පාටටම අංකයක් දීලා තියෙනවා. එතකොට අංක 1 ඉඳන් 14 දක්වා විවිධ වර්ණ පරාසයක් ලැබෙන්න පුළුවන්. ටියුට් එකේ මේ පිටුපස පිට කවරේ වර්ණ ටික තියෙනවා බලන්න. එතකොට ඒකේ අර වර්ණ 14ක් ලැබෙන්න පුළුවන්. හැම වර්ණයකටම අංක දීලා තියෙනවා. ඒකේ 1 ඉඳන් 14 දක්වා ඒතර අංක යොදලා තියෙනවා. උදාසීන කියලා තියෙන්නේ pH කඩදාසිය සාමාන්‍ය වර්ණය ලා කොළ පාටක්. ඒකේ අගය තියෙනවා 7 කියලා. උදාසීන කියන එකේ. ඒ උදාසීන කියන தত্ত্বය තමයි සාමාන්‍ය pH කඩදාසිය වර්ණය. එතකොට මේ අම්ල වලට දැම්මහම ලැබෙන්නේ කහ, තැඹිලි, රෝස, රතු වගේ වර්ණ. භෂ්ම වලට දැම්මහම ලැබෙන්නේ තද කොළ, නිල්, දම් වගේ වර්ණ. ඒ අනුව ලැබෙන අංක ගත්තොත් 7ට අඩු අගයන් ලැබෙන්නේ අම්ලවලදී. 7ට වැඩි අගයන් ලැබෙන්නේ භෂ්මවලදී. ඒ pH කඩදාසියකින් අම්ල භෂ්ම කියලා විතරක් නෙමෙයි. ඒ අම්ලය ප්‍රබල අම්ලයක්ද නැත්නම් ප්‍රබල භෂ්මයක්ද දුබල අම්ලයක්ද දුබල භෂ්මයක්ද කියලාත් කියන්න පුළුවන්. pH අගය අඩු වෙනවා කියන්නේ ප්‍රබල අම්ල. pH අගය වැඩි වෙනවා කියන්නේ ප්‍රබල භෂ්ම. ඒ කියන්නේ රතු පාට ලැබෙන්නේ ප්‍රබල අම්ල වලට. දම් පාට ලැබෙන්නේ ප්‍රබල භෂ්ම වලට. 7ට වඩා අඩු අගයක් නම් අම්ල, 7ට වඩා වැඩි අගයක් නම් භෂ්ම. පැහැදිලිද? හරි. එතකොට මේකේ pH කඩදාසි කියන එකේ ස්වභාවය කියන එකේ අපි ලියමු ලා කොළ පැහැති කඩදාසි. ලා කොළ පැහැති කඩදාසි. දැන් අම්ලවලදී ලැබෙන්නේ කහ, තැඹිලි, රෝස, රතු වගේ වර්ණ. ඒ කියන්නේ pH 7ට අඩු.
අම්ලවලදී pH 7ට අඩු ලැබෙන්නේ රතු තැඹිලි රෝස කහ ඒ වගේ පාටවල්. භෂ්ම වලදී ලැබෙන්නේ pH 7ට වැඩි. pH අගය කියලා මේකට කියන්නේ pH 7ට වැඩි. ඒකෙදි සාමාන්‍යයෙන් ලැබෙන්නේ තද කොළ නිල් දම් වගේ වර්ණ. උදාසීනකයේදී ලැබෙන්නේ වර්ණ වෙනසක් නැහැ. ලා කොළ පාටමයි. ඔය විදිහටයි pH කඩදාසි වලදී වර්ණ වෙනස් වීම ලැබෙන්නේ. ඒකේ ලැබෙන්න පුළුවන් වර්ණ පරාසයන් ගොඩක් තියෙනවා. රතු, තැඹිලි, කහ, රෝස ඒ වගේ ඒවා අම්ල වලට ලැබෙනවා. තද කොළ, නිල්, තද නිල්, දම් ඒ වගේ වර්ණ භෂ්ම වලට ලැබෙනවා. මේ ටික බලන්න හරියට සම්පූර්ණ කරගන්න. දැන් මේ එක එක දර්ශකවල සාමාන්‍ය වර්ණයයි අම්ල භෂ්ම වලට දැම්මහම ලැබෙන වර්ණයයි මේ ටික මතක තියාගන්න වෙනවා. ප්‍රශ්න පත්‍ර වලදී සම්පූර්ණ කරන්න දෙනවා. හොඳයි දැන් සමහර අය මේ වගුව හොඳින් සම්පූර්ණ කරලා තියෙනවා. ඒතර මේ දර්ශක වර්ග ටික පාඩම් කරගන්න. රතු ලිට්මස්, නිල් ලිට්මස්, ෆෙනොප්තලීන්, මෙතිල් ඔරේන්ජ්, pH කඩදාසි. ඊට පස්සේ මේවා ලැබෙන වර්ණ මොනවද කියන එක. හොඳයි දැන් වගුව ගොඩක් අයගේ හරි සම්පූර්ණ වෙලානේ තියෙන්නේ. ඔයිට අමතරව මේ ගෙදරදී අපිට සරලව හදාගන්න පුළුවන් වර්ණ මේ දර්ශක තියෙනවා. මේවා විද්‍යාගාරයේ තියෙන ඒවානේ. ගෙදෙද්දී අපිට ඔයගෙම සරල දර්ශක කීපයක් හදාගන්න පුළුවන්. එකක් තමයි ඔය මේ නිල් කටරොඩු මල් තියෙන්නේ. ඒවා තලලා පොඩි කරලා හරි එහෙම නැත්නම් තම්බල හරි දියර විදියට ගන්න පුළුවන්. නිල් කටරොඩු මල් වල නම් ඉෂ ගන්න පුළුවන් පොඩි කරලා. ඊළඟට ඔය පොකුරු වදමල් රතු පාට වදමල් තම්බල ගත්ත යුෂ ඒකත් දර්ශක විදියට පාවිච්චි කරන්න පුළුවන්. කහ තම්බපු වතුර ඊළඟට අර රතු ගෝවා කියලා තියෙන්නේ. අනේ රතු ගෝවා තම්බල ගත්ත දියර ඉෂ ඒකත් දර්ශකයක් විදියට ගන්න පුළුවන්. ගිරිතිල්ල මල් තලලා ගත්ත යුෂ දර්ශක විදියට යොදා ගන්න පුළුවන්. ඊළඟට පුවක් තම්බපු වතුර. මේ වගේ මේ ගෙදරදී සරල දර්ශක කීපයක් හදන්න පුළුවන්. එතන කීපයක් ලියමු. ඉුවේ නැත්තම් මොනවද උකට ගන්න පුළුවන්? නිල් කටරොඩු මල් තම්බාගත් යුෂ
නිල් කටුඩු මල් තම්බාගත් විෂ, පොකුරු වදමල් තම්බාගත් විෂ, රතු ගෝවා තම්බාගත් විෂ, කහ තැම්බූ ජලය, කහ තැම්බූ ජලය, ඊළාට ගිරිතිල්ල මල් තලාගත් යුෂ, ගිරිතිල්ල මල් තලාගත් යුෂ, පුවක් තැම්බූ ජලය, පුවක් තැම්බූ ජලය. මේ වගේ ඒවා එතකොට ගෙදරදී පාවිච්චි කරන දර්ශක විදියට හදාගන්න පුළුවන්. හරි දැන් පොඩ්ඩක් බලන්න පල්ලෙහා තියෙන අර ඡේදයක් වගේ කොටස. දැන් ඕගොල්ලෝ අර වගුවේදී මම කියපු ඒවා අහගෙන හිටියානම් බලන්න මේ ඡේදයක් වගේ තියෙන 8 වෙනි පිටුවේ අන්තිමට තියෙන කොටස් හිස්තැන් ටික පුරවගෙන යන්න පුළුවන්ද කියලා. ඒ ටික සම්පූර්ණ කරගෙන යන්න බලන්න. සම්පූර්ණ කළාද? දැන් සමහර අය ඉවරයි. හැබැයි තාම සමහර කට්ටිය පුරවනවා. හොඳයි සොහාන් මේ පළවෙනි ඉන්ස්ටන්ට් මොකක්ද වෙන්නේ බලන්න. අම්ල. ඔව් මේකේ තියෙන්නේ pH කඩදාසි වල ලැබිය හැකි වර්ණ සමූහයක් ඇත. එම එක් වර්ණවලට අංක ලබා දී තිබේ. කිසියම් ද්‍රව්‍යයකට pH කඩදාසි දැමූ විට අංක 1 සිට 6 දක්වා අංකවලට අදාළ වර්ණ ලැබේ නම් එම ද්‍රව්‍ය අම්ල වේ. ඒක හරි. උත්තරේ හරි. ඊට පස්සේ තියෙනවා අංක 8 සිට 14 දක්වා අංකවලට අදාළ වර්ණ ලැබේ නම් එම ද්‍රව්‍ය සවිඳු භස්ම. ඔව් භස්ම වේ. හොඳයි 8 ඉඳන් 14 දක්වා අංක ලැබෙනවා නම් භස්ම වේ. අංක 7ට අදාළ ලා කොළ වර්ණය ඉමෙත්ම
උදාසීන ද්‍රව්‍යයකි. හරි. හරි. ලා කොළ වර්ණය ලැබේ නම් උදාසීන ද්‍රව්‍යයකි. එතකොට මේ කාරණා ටික මතක තියාගන්න ඕන. pH කඩදාසි වලින් කොහොමද අම්ල භස්ම වෙන් කරගන්නේ කියන එක 7ට අඩු, ඒ කියන්නේ 1ත් 6ත් අතර නම් අම්ල, 8ත් 14ත් අතර නම් භස්ම, 7 ලැබෙනවා නම් උදාසීන. හරි, දැන් දර්ශක ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. අම්ල වලදී මොකද වෙන්නේ, භස්ම වලදී මොකද වෙන්නේ කියලාත් ඉගෙන ගත්තා. බලන්න 9 වෙනි පිටුවේ වගුවක් තියෙනවා. අන්නේ වගුවට අදාළ නිරීක්ෂණ ටික සම්පූර්ණ කරන්න බාන්න දැන් වගුවේ මොනවද ලැබෙන වර්ණ කියලා ලියන්නයි තියෙන්නේ. එකින් එක හරියට බලන්න මතකින් ගන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා උත්සාහ කරන්න. මේ ඉගෙන ගත්ත ඒවත් එක්ක දැන් ওই වගුව පුරවන්න පුළුවන්. හදන්න බලන්න. චමත් වගුව සම්පූර්ණ කළ ඉවරද? හොඳයි, මම පස්සේ අහන්නම්. බලමු තව අනිත් අය ඉවර කරගන්නකම් ඉමු චුට්ටක්.
ඕකේ දෙවෙනි එකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒ දෙවෙනි එකේ අර සබන් දියර කියලා එන්න ඕනේ ඒක හදාගන්න. සබන් දියර. හොඳයි දැන් සම්පූර්ණ කරලා ඇති ගොඩක් අය. අපි ඉස්සෙල්ලා බලමු මොනවද ඔයගොල්ලෝ ප්‍රෝපු ඒවා කියලා. දැන් විනාකිරි කියන එකට අතු ලිට්මස් දැම්මොත් ඊරෝෂි මොකද්ද දැම්මේ? විනාකිරි වලට අතු ලිට්මස් දාපුවාම රතු රතු පාට. හොඳයි. ඊට පස්සේ තියෙන්නේ විනාකිරි වලට නිල් ලිට්මස් දානවා. සම්දුල රතු විනාකිරි වලට නිල් ලිට්මස් දාපුවාමත් රතු පාට. හරි. හොඳයි. ඊට පස්සේ විනාකිරි වලට දානවා පිනොප්තලීන්. පසින්දු. අවර්ණ ඔව් විනාකිරි වලට පිනොප්තලීන් දාපුවාම අවර්ණයි. හරි. ඊළඟට මෙතිල් ඔරෙන්ජ් දානවා විනාකිරි වලට. ඖෂධ රතු. ඔව් මෙතිල් ඔරෙන්ජ් විනාකිරි වලට දාපුවාම රතු පාටක් එන්නේ. හරි. ඒතකොට විනාකිරි කියන්නේ දක්ෂිණ අම්ලයක්ද බෂ්මයක්ද? විනාකිරි කියන්නේ භෂ්මය අම්ලයක් ඔව් අම්ලයක්. විනාකිරි කියන්නේ අම්ලයක්. ඒතකොට අම්ල වලට අදාළව එන වර්ණ ටික තමයි ලැබිලා තියෙන්නේ. මේ ලිට්මස් දාපුවාම පිනොප්තලීන් මෙතිල් ඔරෙන්ජ් දාපුවාම ඊළඟ එක සබන් දියර. අපි මේ පළවෙනියට දැන් විනාකිරි කියපු එකේ ආපු උත්තර ටික ඒ වගේ පුරවලයි මොකෝ. විනාකිරි වලට රතු ලිට්මස් දැම්මා ලැබුණේ රතු. ලිට්මස් දැම්මා එතකොටත් රතු. පිනොප්තලින් දැම්මහම අවර්ණ. මෙතිල් ඔරෙන්ජ් දාපුවාම රතු. ඊට පස්සේ තියෙන දැන් සබන් දියර. බලන්න දැන් සබන් දියර වලට දාන්න යන්නේ මුලින්ම රතු ලිට්මස් නේද? සබන් දියර වලට රතු ලිට්මස් දැම්මොත් මොකද වෙන්නේ? වර්ණ වෙනස ලියුවද? අනුජ මම කියන්නක බලන්න උත්තරේ. දැන් කෝ කියන්න ගියපුවාම යන්න ගියානේ. සබන් දියර වලට
රතු ලිට්මස් දානවා කිව්වේ. නවින්දු ලිව්වද? මම කියන්නේ උත්තරේ. නවින්දු උත්තරේ කියන්න කොහොමද? හරි මයික් එක ඔන් කරන්න බැරුණාට කමන්නේ උත්තරේ කියන්න. මට තේරෙනවා කියන එකට. කියන්නකෝ. සබන් දියර වල රතු ලිට්මස් දාපුවම මොකද වෙන්නේ? රතු පාටද නිල් පාටද? සබන් දියර වලට රතු ලිට්මස් නේද දාන්නේ? සවින්දු මොකද කියන්නේ? නිල්. ඔව් සබන් දියර වලට රතු ලිට්මස් දාපුවාම ඒක නිල් පාට වෙනවා. සබන් දියර වලට නිල් ලිට්මස් දානවා. දිනිති නිල්. ඔව් එතකොටත් පෙන්වන්නේ නිල් පාටමයි. ඒ කියන්නේ සබන් දියර වලට රතු ලිට්මස් දැම්මහමත් නිල් පාට, නිල් ලිට්මස් දාපුවාමත් නිල් පාට තමයි පෙන්වන්නේ. ඊළඟට සබන් දියර වලට මොනවද දාන්නේ? පිනොප්තලින්. සබන් දියර වලට පිනොප්තලින් දැම්මොත් දැන් මොකද්ද වෙන්නේ? සාහෙලි රෝස. ඔව් සබන් දියර වලට පිනොප්තලින් දැම්මොත් රෝස පාටක් තමයි ලැබෙන්නේ. හොඳයි. රෝස පාට වෙනවා. ඊළඟට සබන් දියර වලට මෙතිල් ඔරෙන්ජ් දානවා. ශහාරා කහ. ඔව් මෙතිල් ඔරෙන්ජ් දැම්මොත් සබන් දියර වලට වර්ණ වෙනසක් නැහැ. ඒක පෙන්වන පාට කහ පාටමයි. එහෙනම් කහ පාටමයි පෙන්වන්නේ. එතකොට දැන් සබන් දියර වලට අදාළ ටික අපි පිරෙව්වොත් වගුවේ රතු ලිට්මස් සබන් දියර වලට දැම්මහම එහෙනම් නිල් පාටක් එනවා. නිල් ලිට්මස් දාපුවාමත් නිල් පාටක් එනවා. පිනොප්තලින් දැම්මහම පිනොප්තලින් වලින් ආවේ රෝස පාටක්. මෙතිල් ඔරෙන්ජ් දාපුවාම කහ පාට. ඊට පස්සේ තියෙන්නේ ජලය. බලන්න ඒකේ කොහොමද අපි පිරෙව්වොත් ජලයට දානවා රතු ලිට්මස්. ජලයට රතු ලිට්මස් දාපුවාම ඔය දැන් සම්පූර්ණ කරපු අය ඔය කියන බාන මයික් එක ඔන් කරලා පුතා. මොකද වෙන්නේ? රතු. ඔව් රතු පාටමයි ජලයට රතු ලිට්මස් දාපුවාම ජලය උදාසීනයි. එතකොට රතු ලිට්මස් දාපුවාම ඒ පාටමයි පෙන්වන්නේ, වර්ණ වෙනසක් නැහැ. ඊට පස්සේ ජලයට දාන්නේ
නිල් ලිට්මස්. මනුල. මනුල. ඔමෙත්. මම මේ බැලුවේ දැන් මම ඊට කලින් දැන් මතකුත් කරලා තියෙන්නේ මේ කැමරා එකක් නැත්තම් කැමරා එකක් අයි කරගන්න කියලා. දැන් කැමරා එකක් නැති වුණා ප්‍රශ්නයක් ආපුවාම උත්තරයක් දෙන්න පුළුවන්. ඉදිරියේදී අනිවාර්යයෙන්ම මම කැමරා ඔන් කරන්න බැරි වෙන සහ උත්තර දෙන්නේ ඇති අය ක්ලාස් එකෙන් මෙතනින් අයින් කරලා දානවා. මොකද මම දන්නේ නැහැ සමහර විට මේ ඇත්තටම මේ ඉන්නවද නැද්ද කියලා දන්නෙත් නැහැ. මේ ඉන්නේ පන්තියේ එක්කෙනෙක්ද නැද්ද කියලා සමහරට හොයන්නත් බෑ සමහර විට. ඒ නමක් දාගෙන ඉන්නවා. මේ කැමරා ඔන් කරන්න කිව්වට කැමරා ඔන් කරන්නේ නැහනේ. කොහොමත් මම මතක ඇති ගිය සතියේ මතක් කරා නේද වාර විභාගයක් තියෙනවා කියලා. එතකොට ඒකට අනිවාර්යයෙන්ම කැමරාව වමනා වෙනවා. ඒක ඒ ටෙස්ට් එක කරන්න. ඒ නිසා දැනට වෙබ් කැම් එකක් නැත්තම් අරගෙන තියාගන්න කියලා මං කිව්වා මේ ඊළඟ සති දෙක ඇතුලේ ඒක හදලා තියාගන්න කියලා. හොඳයි දැන් මේකේ ජලයට නිල් ලිට්මස් දාපුවාම මොකක්ද වර්ණ වෙනස? මේ දානි මොකද වෙන්නේ? නිල් ඔව් මොකද පාට? පාටයි නිල් පාටයි නිල් පාටයි. ඔව් නිල් ලිට්මස් දාන්නේ. එහෙනම් නිල් පාටමයි පෙන්වන්නේ. ජලයට ඊට පස්සේ පිනොප්තලින් දානවා. ජලයට පිනොප්තලින් දැම්මහම මොකද්ද සමුදිත? අවර්ණයි. ඔව් අවර්ණයි. හොඳයි. අවර්ණව තමයි තියෙන්නේ. එතකොට අවර්ණ ස්වභාවයෙන් තමයි පෙන්වන්නේ ජලයට පිනොප්තලින් දැම්මහම. මෙතිල් ඔරේන්ජ් දානවා ජලයට. මොකද වෙන්නේ? නෝගිත් කහ පාටයි ඔව් මෙතිල් ඔරේන්ජ් කහ පාට තියෙන්නේ ජලයට දැම්මහමත් කහ පාටමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ජලය කියන්නේ අම්ලයක්ද වස්නයක්ද උදාසීන ද්‍රව්‍යයක්ද? ජලය කියන්නේ උදාසීනයි. උදාසීන නම් වර්ණ වෙනස් වීම පෙන්වන්නේ නැහැ. ඒ දර්ශකවල තියෙන පාටමයි පෙන්වන්නේ. එතකොට රතු ලිට්මස් රතු පාට පෙන්වනවා, නිල් ලිට්මස් නිල් පාට පෙන්වනවා, පිනොප්තලින් අවර්ණව තියෙනවා, අවර්ණවම තියෙනවා, මෙතිල් ඔරෙන්ජ් කහ පාටයි. ඒක කහ පාට පෙන්වන්නේ. ඊළඟට තියෙනවා දෙහි යුෂ. අපි අර වගුවේ ජලයට අදාළ එක පොඩක් පොරලයිමු. එතකොට රතු ලිට්මස් රතු පාට, නිල් ලිට්මස් නිල් පාට,
වර්ණ වෙනස් වීම වෙන්නේ නැහැ. phenolphthalein අවර්ණ, methyl orange කහ පාට තමයි යාගේ සාමාන්‍ය පාට ඒකම පෙන්වන්නේ. ඊළඟට තියෙන්නේ දෙහිවුෂ. දැන් දෙහිවුෂ වලට මොනවද දාන්නේ? රතු ලිට්මස් දානවා. දෙහිවුෂ වලට රතු ලිට්මස් දැම්මොත් මොකද වෙන්නේ? ඔලීනා කියන්න බලන්න. ඔය පෙන්නනවා මට කියන්න බලන්න උත්තරේ. රතු පාට ඔව්. රතු ලිට්මස් දානවා දෙහිවුෂ වලට පෙන්නන්නේ රතු පාට. හොඳයි. ඊට පස්සේ දෙහිවුෂ වලට දාන්නේ නිල් ලිට්මස්. නිල් ලිට්මස් දැම්මොත් සවිදු. මොකද වෙන්නේ? දෙහිවුෂ වලට නිල් ලිට්මස් දැම්මොත් ඔව් උත්තරේ කියන්න බලන්න. දෙහිවුෂ වලට කියන්න. මේක ඔන් කරලා කියන්න. හරි දැන් කියන්න. ඔය දෙපාරක් ඔබනවා. ඒකට ආයෙ ඕෆ් වෙනවා. දෙපාරක් ඔබන්න එපා. හරි උත්තරේ මට පෙන්නන්නකෝ. ලියප් එක කැමරාවට අල්ලන්නකෝ. මේක අල්ලගන්න. දැන් හරි කියන්නේ. කියන්න. සසරු කියන්න බලන්න. දෙහිවුෂ රතු ලිට්මස් දැම්මාම පාට කිව්වනේ නේද? නිල් ලිට්මස් දැම්මාම මොකද වෙන්නේ? රතු ඔව්. දෙහිවුෂ වලට නිල් ලිට්මස් දැම්මොත් රතු පාට වෙනවා. රතු ලිට්මස් රතු පාටම පෙන්නනවා. නිල් ලිට්මස් දැම්මොත් රතු පාට වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා phenolphthalein. phenolphthalein දැම්මොත් මොකද්ද වෙන්නේ? සෙනුත්මි අවර්ණයි. ඔව්. දෙහිවුෂ වලට phenolphthalein දැම්මොත් අවර්ණයි. දෙහිවුෂ කියන්නේ අම්ලයක්. අම්ලවලදී phenolphthalein අවර්ණයි. ඊට පස්සේ දෙහිවුෂට දානවා methyl orange. හිරුක මොකද වෙන්නේ? දෙහිවුෂ වලට methyl orange දැම්මොත් රතු ඔව් රතු පාට වෙනවා. methyl orange අම්ලයකට දාපුවාම රතු පාට තමයි පෙන්වන්නේ. එහෙනම් දැන් දෙහිවුෂ වලට අදාළ ටික ඉතිරෙව්වොත් බලන්න කොහොමද ලැබෙන්නේ? පළවෙනි එකේ දෙහිවුෂ වලට දානවා රතු ලිට්මස්. රතු පාටම පෙන්නනවා. දෙහිවුෂ අම්ලයක් නිසා. නිල් ලිට්මස් දාපුවාම රතු පාට වෙනවා. phenolphthalein දාපුවාම අවර්ණ. methyl orange දාපුවාම අම්ලයක් නිසා ඒකත් රතු පාට පෙන්වන්නේ. එහෙනම් අම්ල වලදී ලැබෙන වර්ණ ටික තමයි අපිට දකින්න පුළුවන්. ඊළඟට තියෙනවා හුණු දියර. හුණු දියර වලට දානවා රතු ලිට්මස්. හුණු දියර වලට රතු ලිට්මස් දැම්මොත්
යහන්ස පිරෙව්වද? මුදියර වලට කියන්න බලන්න උත්තරේ. පළවෙනි එකේ. එයා කියන එක ඇහෙන්නේ නැහැ මං හිතන්නේ නේ. උත්තරේ ලියපු එක කැමරාවට අල්ලන්න බලන්න. මුදියර රතු ලිට්මස් දැම්මහම. ඔව්. නිල් පාට කියලා පෙන්නනවා හරි. හොඳයි. එහෙනම් මුදියර වලට රතු ලිට්මස් දැම්මහම නිල් පාට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මුදියර වලට දානවා නිල් ලිට්මස්. මුදියර වලට නිල් ලිට්මස් දැම්මොත් රසින්දු නිල් ලිට්මස් නිල් පාට ඔව් නිල් පාට තමයි පෙන්වන්නේ. හොඳයි. වර්ණ වෙනසක් එතකොට වෙන්නේ නැහැ. තියෙන පාටම පෙන්වන්නේ. ඊට පස්සේ හුණුදියර වලට දානවා පිනොප්තලීන්. හුණුදියර වලට පිනොප්තලීන් දැම්මොත් මොකද්ද වර්ණ වෙනස? අවර්ණ අවර්ණ. අවර්ණ හරි. හරිද? හුණුදියර වලට පිනොප්තලීන් දැම්මොත් හුණුදියර වලට පිනොප්තලීන් දැම්මොත් අවර්ණද වෙන්නේ. කොහොමද ලියපුවා ඇකස්සන්නකෝ? පාරමී රෝස ඔව් රෝස පාටක් තමයි වෙන්නේ. මොකද හුණුදියර කියන්නේ භස්මයක්. එහෙනම් භස්මයකට පිනොප්තලින් මහම රෝස පාටක් තමයි පෙන්වන්නේ. එහෙනම් ඒක එන්න ඕන රෝස කියලා. ඊළඟට තියෙන හුණුදියර වලට මෙතිල් ඔරෙන්ජ් දානවා. දුලිත කහ ඔව් හුණුදියර වලට මෙතිල් ඔරෙන්ජ් දැම්මහම කහ පාටක් තමයි පෙන්වන්නේ. මේ ටික සම්පූර්ණ කරොත් බලන්න පළවෙනි එකට එන්නේ එතකොට හුණුදියර වලට රතු ලිප්නස් දානවා පෙන්වන්නේ නිල් පාට. ඊට පස්සේ නිල් ලිප්නස් දානවා එතකොටත් නිල් පාටමයි. පිනොප්තලින් දානවා හුණුදියර වලට. එතකොට පෙන්වන්නේ රෝස පාට. මයික් එකක් ඔන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න. ඊළඟට මෙතිල් ඔරෙන්ජ් දානවා. මේක භස්මයක් නිසා වර්ණ වෙනස් වීමක් වෙන්නේ නැහැ. කහ පාට පෙන්වන්නේ. දැන් මේ වගුවේ චුට්ටක් බලන්න මේ උඩම විනාකිරි. එයාගේ දෙහිවැස වලයි මේ ඇවිල්ලා තියෙන වර්ණ වෙනස් වීම සමානයි. මේ දෙන්නගේ පේනවා ඇති සමානකමක් තියෙනවා. මේ දෙන්නම මොන කාණ්ඩයටද අයිති වෙන්නේ? විනාකිරි දෙහිවැස දෙන්නම අම්ල.
ඒ වගේම සබන් දියර මේ හුණු දියර ඒ දෙන්නගේ බලන්න වර්ණ වෙනස් වීම එක හා සමානයි. ඒ දෙන්න භෂ්ම ජලය ඒ දෙකටම අයිති නැහැ. උදාසීනයි. ඒතර මේ විදිහට මේ පේනවා ඇති අම්ලවලදී එක ක්‍රමයකට මේ වර්ණ වෙනස් වීම ලැබෙනවා. භෂ්මවලදී වෙනස් ක්‍රමයකට වර්ණ ලැබෙන්නේ. ඉතින් වර්ණ වෙනස් වීම අනුව අපට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන ඒක අම්ලයක්ද භෂ්මයක්ද කියලා. එතකොට මතකයේ තියාගන්න වෙනවා රතු ලිට්මස් නිල් ලිට්මස් දෙකම මොන ලිට්මස් දැම්මත් රතු පාට වෙනවා නම් ඒ රතු පාට ලැබෙන ලිට්මස් වලට අම්ලවලදී ඒක මතක තියාගන්න. කියන්නේ ලිට්මස් කඩදාසි දැම්මහම රතු පාටක් එනවා නම් ඒ කියන්නේ ඒක අම්ලයක්. අම්ලවලදී ලිට්මස් පෙන්වන්නේ රතු වර්ණය. ඒ වගේම භෂ්ම ලිට්මස් වලදී පෙන්වන්නේ නිල් පාට. ඒ නිසා මොන ලිට්මස් වුණත් භෂ්මයකට දැම්මොත් පෙන්වන්නේ අපිට නිල් පාට. ඒක මතකයේ තියාගන්න. කියන්නේ ලිට්මස් අම්ලවලදී රතු පාටයි. ලිට්මස් භෂ්මවලදී නිල් පාටයි. ඊළඟ පිනොප්තලීන් භෂ්මවලදී රෝස පාට වෙනවා. මෙතිල් ඔරෙන්ජ් අම්ලවලදී රතු පාට වෙනවා. අනිත් අවස්ථාවලදී පේන එයාගේ ස්වභාවිකයේ තියෙන වර්ණයමයි තියෙන්නේ. එතන දැන් පාඩම් කරගන්න ඕනේ එතකොට එක එක දර්ශක වර්ග අම්ලවලදී භෂ්මවලදී පෙන්වන වර්ණ මොනවද? ඔයගේ වගුවක් දෙන්න පුළුවන් විභාග ප්‍රශ්න පත්‍රවලදී. එතකොට අර මතක තියාගන්න වෙනවා අම්ලවලදී භෂ්මවලදී ලැබෙන වර්ණ වෙනස් වීම. එතකොට ගෙදරදී අපිට හම්බ වෙන අම්ල ගත්තොත් දේවිෂ විනාකී තක්කාලි අඹ අන්නාසි බිලිං දොඩම් නාරං සියඹල ඒ වගේ ඒවා ගන්න පුළුවන් අම්ල. භෂ්ම විදියට තත් බෙහෙත් අලුහුණු හුණු සබන් ෂැම්පූ මිල්ක් ඔෆ් මැග්නීසියා ඒවා භෂ්ම. ගෙදරදී හම්බ වෙන භෂ්ම. දැන් මම අර කිව්වා වගේ දැන් අපි ඔය අම්ල භෂ්ම පාඩම ඒකත් මෙතනින් ඉවර වෙනවා. ඒ නිසා දැන් මේ කොටස් පාඩම් කරලා තියාගන්න. කොයි මොහොතක හෝ මම අර කිව් විදියට පේපර් එක ටෙස්ට් එකක් දෙනවා. එහෙනම් මේ පාඩම් 5ක් ඉවර වෙලා තියෙනවා. සමහර විට දැන් ඊළඟ සතියේ මම ඊළඟ පාඩම පටන් ගන්න පුළුවන්. මොකද පළවෙනි වාරෙට මේ ඒකත් අදාළ නිසා ගෝවිත ඒකත් ඉවර කරලම දෙන්නත් පුළුවන්. නැත්නම් කොටසක් කරලා දෙන්නත් පුළුවන්. එහෙනම් කොහොම වුණත් කලින් පාඩම් 5 පාඩම් කරගන්න. ඔය ටික තමයි අදට අපිට කරන්න තියෙන්නේ. එතකොට මම කිව්වා වගේ මේ වෙබ්කැම් එකක් නැත්නම් වෙබ්කැම් එකක් හයි කරලා තියාගන්න. මොකද ටෙස්ට් එක නැත්නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් එහෙම ඒගොල්ලන්ට ඉතින් වෙන ක්‍රමයකට තමයි ඒකීම ගන්න වෙන්නේ. මේ කියන්නේ සමහරට මේට ඇවිල්ලාම සමහරට කරන්නත් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ හින්දා මේ ඔන්ලයින් කරන අවස්ථාවේදී ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ඕන දේවල් ටික
හදලා තියාගන්න. ෆෝන් එකක් නැහැ ඉතින් කොහොමද ගැටුවා නැහැ තියෙනවනේ. කැමරා එකක් ලැප් එකක් නම් ඒත් තියෙනවා. සාමාන්‍ය කම්පියුටර් එකක් නම් තමයි කැමරා එකක් නැති වෙන්නේ. හරි. දැන් මේ ඔය ටික කරලා එහෙමනම් අදට අපි ඉවර කරමු. හැබැයි මේ පාඩම ඉවරයිනේ. මේකේ පොඩ්ඩක් ලියලා තියාගන්න. ඔයගොල්ලන්ගේ අම්ල ප්‍රශ්න මේ අච්චුපතේ තියෙනවා 72 පිටුවේ අභ්‍යාස ටිකක්. දැන් ඔයගොල්ලෝ නෝට් එක සටහන් පොතේ ලිව්වට පස්සේ දැන් නෝට් එක ඔයගොල්ලෝ ලියනවනේ. ඒක ලියලා මෙන්න මේ අභ්‍යාස ප්‍රශ්න ටිකත් එතරම් කරන්ඩ අනිත් දවසේ මම මේ ටික උත්තර අහනවා ඔයගොල්ලන්ගෙන් 72 පිටුවේ තියෙන අම්ල ප්‍රශ්න වලට අදාළ අභ්‍යාසය 72 පිටුවේ අම්ල ප්‍රශ්න වලට අදාළ අභ්‍යාසය කරන්න. හැබැයි මේ දෙන වැඩ කරන්න නැතුව ඉන්න අයට ඉදිරියේදී ලොකු අමාරුවක වැටෙන්න සිද්ධ වෙයි. පන්ති පටන් ගත්තාම මම ඔක්කොම ටික චෙක් කරලා බලනවා නෝට් ලියලාද දීපු වැඩ කරලාද කියලා. එතකොට ඒ නිසා ඒ එක කොටේ ඔක්කොම ටික එතකොට ඔයගොල්ලන්ට කරන්න බැරුව යයි. දැන් අතපසු කරගෙන ගියොත් එහෙනම් මේවා අතපසු කරන්න එපා. මොකද මොන කොරෝනා තිබ්බත් ඔයගොල්ලන්ට ඒ විභාග ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ හින්දා මේ එතකොට නැත්තම් වැඩ නොකරන කට්ටියට පසුතැවෙන්න සිද්ධ වෙයි. දැන් කොරෝනා තිබ්බා කියලා මේ අර තිබ්බ විභාග ඉස්සත් තිබ්බා උසස් පෙළ විභාග තිබ්බා සාමාන්‍ය පෙළ විභාග තිබ්බා. ඉතින් මේ අවුරුද්දේ ඒ ටික ඒ විදිහටම තියෙනවා. ඉස්කෝලේ සාමාන්‍ය විදිහට තිබුණත් නැතත්. ඉඳා ඔබේ පැත්තෙන් ඔබ උපරිම දේ කරගෙන යන්න නැත්නම් ඔබ තමයි අමාරු වැටෙන්නේ. මොකද මේ කොරෝනා හින්දා පන්ති යන්න බැරි වුණා, ඉස්කෝලේ යන්න බැරි වුණා කියලා නිකන් ලකුණු එහෙම දෙන්නේ නැහැ. නිකන් විභාග පාස් කරන්නෙත් නැහැ. ඒ වගේම දැන් ඕලෙවල් පෙපර් එක උනත් මේ අවුරුද්දක් මාස 8ක් විතර මේ ඉස්කෝලේ තිබුණේ නැහැ කියලා මේ ලේසි කරලා හැම දුන්නේ නැහැ ඕලෙවල් පස්සේ පත්තරේ. හැමදාම දෙන විදිහටම ඒ ආකාරයෙන්ම දුන්නේ. ඒ හින්දා කවුරු හරි හිතාන ඉන්නවා නම් මේ කොරෝනා හින්දා අපිට විභාග ලේසි වෙයි. විභාග තියෙන එකක් නැති වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා මම අර කිව්වා වගේ කොරෝනා මේ බලපෑම ඔයගොල්ලන්ට බලපෑමක් නොවෙන්න නම් ඔයගොල්ලෝ තමන්ගේ වැඩ ටික එදා වැඩ ටික කරගෙන යන්න. හොඳයි. එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන් සුබ ආයිබෝවන් සර්. අයිබෝවන් පාඩම් වල අයුබෝවන් ටෙස්ට් එක දෙන්න කලින් කියනවා. thank you sir හොඳයි. Thank you sir. අයිබෝවන් Thank you sir.